අයිබෝවන් දරුවනි අවකලනයේ අවකල භාවිතවල එක භාවිතාවක් පිළිබඳව අපි අධ්‍යයනය කරා. ඒ කියන්නේ වක්‍ර අනුරේඛනය. ඒ යටතේ මම ගැටලු සෑහෙන ප්‍රමාණයක් විසඳුවා. නමුත් තවත් ගැටලු විසඳන්න ඕනේ. ඒවා මම වෙනමම ඔබට දැනුම් දෙන්නම් මගේ ටියුට් එකේ තියෙන කොයි ගණන්ද හදන්න ඕනේ කියන කාරණාව. මම හිතන්නේ ඔබට දැන් ඒ පිළිබඳව ගැටලුවක් නැතුව ඇති. අද අපි යනවා අවකල භාවිතයේ දෙවෙනි අවස්ථාව. ඒ තමයි උපරිමකරණය හා අවමකරණය. උපරිමකරණය හා අවමකරණය කියන උපරිමකරණය හා අවමකරණය මැක්සිමයිසේෂන් and මිනිමයිසේෂන් කියලා ඔය යුනිවර්සිටි වල වෙනමම කෝසස් තියෙනවා. කියන්නේ කෝස් යුනිට් තියෙනවා වෙනමම මැක්සිමයිසේෂන් and මිනිමයිසේෂන් කියලා. ඒකට හේතුව මේ දැනුම අතිශය ප්‍රායෝගිකයි. ඇත්ත වශයෙන්ම කියනවා මේ දැනුම අතිශය ප්‍රායෝගිකයි. මම මේ සම්බන්ධයෙන් කරන ගැටලු වලදී සහ සාකච්ඡාවේදී ඔබට තේරෙවි කොයිතරම් ප්‍රායෝගික යෙදීමක්ද අපි මේ කතා කරන්නේ. අපි නිකමට බලමු උදාහරණයක් ලෙස මේ උපරිමකරණය හා අවමකරණය දෙන අවස්ථාව. දැන් උදාහරණයක් ඇරෙට අපි හිතමු ගොවිපලක වර්ග මීටර 100ක පාත්තියක් සකස් කරන්න ඕනේ. ගොවිපලක අවශ්‍යතාවයක් තියෙනවා වර්ග මීටර 100ක පාත්තියක් හදන්න. ඒ ගොවිපලේ අවශ්‍යතාවය ඒකයි. වර්ග වර්ගඵලය වර්ග මීටර 100ක් වෙන පාත්තියක් හදන්න ඕනේ. හැබැයි මේ පාත්තිය අපි හිතමු මොනවා හරි මේ පැල තවාණක් කියලා. ඒක අනිවාර්යයෙන්ම වට කරන්න ඕනේ. ඒ වට කිරීම සඳහා විශේෂ මොනවා හරි දැල් වර්ගයක් පාවිච්චි කරනවා කියලා අපි මොහොතකට හිතමු ටිකක් අධික ගණන්. ඒ දැල් මීටරයක් මුගක් ගණන්. ඒ වටේ ආවරණය කරන්න පාවිච්චි කරනවා. එතකොට දැන් මෙතන තියෙන රික්වයර්මන්ට් එක පාත්තියේ වර්ගඵලයේ වර්ග මීටර 100ක් වෙන්න ඕනේ. ඉතින් ඔබ දන්නවා උසස් පෙළ ගණිතය හදාගන්න ශිෂ්‍යයෝ හැටියට වර්ග මීටර 100ක් වෙන විදිහට පාත්තියේ වර්ගඵලය. හැබැයි ඍජු කෝණාශ්‍රව සමචතුරස්‍රය වෙන ආකාරවලට බෑ. සාමාන්‍ය පාත්ති දාන්නේ එහෙමනේ. එතකොට මේ ඍජු කෝණාශ්‍රව සමචතුරස්‍ර ආකාරයට මේ සකස් කරන පාත්තියේ මතු පිට වර්ගඵලයේ වර්ග මීටර 100 නම් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. උසස් පෙළ ගණිතය කරන ඔබ දන්නවා එහෙම පාත්ති අනන්ත සංඛ්‍යාවක් හදන්න පුළුවන් කියලා. ඇයි? දිගයි පළලයි ගුණුනාම උත්තරේ 100 වෙන්න ඕනේ. දිග පළල ගුණුනාම 100 එන්න ඕනේ. ඉතින් ඔබ දන්නවා දිගයි පළලයි ගුණුනාම 100 එන විදිහට සංඛ්‍යා තෝරන්න පුළුවන් අපරිමිත සංඛ්‍යාවක්. නිකමට හිතලා බලන්න. සංඛ්‍යා දෙකක් ගුණ කරලා උත්තරේ 100 වෙන්න ඕනේ. ඒ කියන්නේ උතන වෙන්න ඕනේ. මතු පිට වර්ගඵලය 100 කියන්නේ. එතකොට එක සංඛ්‍යාවකින් නිරූපණය වෙනවා දිග අනිත් සංඛ්‍යාවෙන් නිරූපණය වෙනවා පළල. ඉතින් එහෙම සංඛ්‍යා අනන්ත සංඛ්‍යාවක් තෝරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය කියන විදිහේ පාත්ති ගහන්න පුළුවන් ආකාර දින අපරිමිත සංඛ්‍යාව. හැබැයි ඔය අපරිමිත සංඛ්‍යාව ඇතුලේ එක්තරා පාත්තියක් තියෙනවා පරිමිතිය අවමගේ ගන්න. හිතන්නකො දැන් අපි එක පාත්තිය හදා පරිමිතිය මැන්න කියලා ඒ පාත්තිය වල වර්ග මීටර 100ට හදනවා පරිමිතියම ඉනවා. වර්ග මීටර 100ට හදනවා පරිමිතියම ඉනවා. එතකොට මේ පරිමිතියට විවිධාගයන් එන්න පටන් ගන්නවා. හැබැයි එක පාත්තියක් තියෙනවා එක්තරා සුවිශේෂී දිගපළලක් සහිතව ඒ අවස්ථාවේ වර්ගඵලය මේ පරිමිතිය අවමයක් වෙනවා. ඔන්න ඔය පරිමිතිය අවමය වෙන මතු පිට වර්ගඵලයේ වර්ග මීටර 100ක් වන කියන ඔය කන්ඩිෂන් දෙක තෘප්ත කරන පාත්තියේ දිග සහ පළල මොකක්ද කියලා හොයන්න කිව්වොත් කලණයෙන් හැර අන් කිසිම ගණිත ක්‍රමයකින් මේක හොයන්න බෑ. ඒක තමයි මේ දැනුමේ තියෙන සුවිශේෂත්වය. ඔබ තේරුම් ගත යුතු. මේ දැනුමේ තියෙන සුවිශේෂීත්වය ඒකයි. හරි? ඔය කියන මෙෂර්මන්ට් දෙක හොයන්න බෑ. හරි? මොකද මතු පිට වර්ගඵලයේ 100ක් වෙන විදිහට දිගවල් පළලවල් තෝරන්න පුළුවන් අපරිමිත සංඛ්‍යාවක්. ඉතින් කොහොමද ඔය අපරිමිත සංඛ්‍යාව ඇතුලේ ඒ එක අවස්ථාවට අදාළව පරිමිතීන් ටික වෙන වෙනම හොයාගෙන ගියා කියමු. සමහර විට අපේ අතින් මිස් වෙන්න පුළුවන් අර අවම පරිමිතිය ලැබෙන මිනුම් දෙක. ඒවා අතහැරෙන්න ඉඩ තියෙන නිසා ඒක එහෙම අහඹු ලෙස හොයන්න බෑ. ඒක හොයන්න නිශ්චිත ගණිත ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒකට අපි කලණේ පාවිච්චි කරලා ඒක හොයනවා. මම තව එක උදාහරණයක් ගන්නම්. මේක ඊටාම ප්‍රායෝගික උදාහරණයක්.
දැන් අපි හිතමු මොකක් හරි කම්පැනි එකක් තියෙනවා. ඒගොල්ලෝ පිටරට යවනවා මොන හරි ද්‍රව්‍යයක්. හරි? ඒ ද්‍රව්‍ය ඒගොල්ලෝ පිටරට යවන්නේ එක්තරා කන්ටේනර් එකක් පාවිච්චි කරලා, ඇසුරුමක් පාවිච්චි කරලා. අපි හිතමු මේ ඇසුරුමේ පතුල සමචතුරස්‍රාකාරව තියෙන්න ඕනේ. ඇසුරුමේ පතුල සමචතුරස්‍රාකාරව තියෙන්න ඕනේ. හරි? දැන් ඒ සඳහා ඒ කන්ටේනර් එක හදන්න, ඒ ඇසුරුම හදන්න මේ ෆැක්ටරියේ පාවිච්චි කරන්න අවසර තියෙන්නේ තහඩුවේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර අපි හිතමු 60යි. වර්ග සෙන්ටිමීටර 60ක තහඩුවකින් තමයි, එහෙම නැත්නම් කාඩ්බෝඩ් එකකින් තමයි අර කියන විදිහේ මේ පෙට්ටිය හදන්න ඕනේ. ඒතකොට එතන තියෙන කන්ඩිෂන් එක තහඩුවේ වර්ගඵලය එහෙම නැත්නම් කාඩ්බෝඩ් එකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 60යි. අර ඉස්සලා අර පරිමිතිය මේ වර්ගඵලයේ වර්ග මීටර 100ක් වුණා වගේ පාත්තියි. හරි? දැන් ඒ කන්ඩිෂන් එකට යටත්ව පතුල සමචතුරස්‍රාකාර පෙට්ටියක් තමයි දැන් මේක හදන්න ඕනේ. දැන් ඔක බාර දෙනවා ප්‍රොඩක්ෂන් ඉංජිනේරට. ඇත්තටම ওই කාර්යය හසුරුවන්නේ නිෂ්පාදන ඉංජිනේරුවරයා. දැන් එයාට පුළුවන් වුණොත් ඔය වර්ග සෙන්ටිමීටර් 60 තහඩුවේ පතුල සමචතුරස්‍රයක් වෙන විදියට පරිමාව උපරිම වන පෙට්ටිය හදා ගන්න. හරි? ඒ පෙට්ටිය මොකක්ද කියලා එයාට හොයාගන්න පුළුවන් වුණොත් ඒකෙන් කම්පැනියට මේ නිෂ්පාදනය පිටරට යවන තාක්කල් ලාභයි. මොකද හේතුව පරිමාව උපරිම වෙනකොට ඒකට අන්තර්ගත කරන්න පුළුවන් මේ ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. ඔබට තේරෙනවද මේක? එතකොට දැන් ඔන්න ඔය කියන පෙට්ටියේ පතුලේ පැත්තක දිගත් උසත් හොයාගන්න මෙලව තියෙන එකම ගණිත මේ දැනුම තමයි අවකලනය කියන්නේ. ඕක වෙන කිසිම ක්‍රමයකට හොයන්න බෑ. මොකද වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 60ක් වෙච්ච තහඩුවකින් පතුල සමචතුරස්‍රාකාර ඝනකාභයට ඇති භාජන හදන්න පුළුවන් පියන රහිත පතුල සමචතුරස්‍රාකාර මේ භාජන හදන්න පුළුවන් අපරිමිත සංඛ්‍යාවක්. ඉතින් ඔය හැම එකේම පරිමාව මෙන්න යනකොට එක්තරා අවස්ථාවක් එනවා පරිමාවට අවම උත්තරේ ලැබෙන. පරිමාවට උපරිම උත්තරේ ලැබෙන. අන්නේ පෙට්ටිය මාන මොනවද? ඒ පෙට්ටියේ මිනුම් මොනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ මේ පාඩමේදී මම මේ කතා කරේ එක උදාහරණ දෙකක් විතරයි. අතිශය ප්‍රායෝගික දැනුමක් අපි මෙතෙන්දී හසුරුවනවා. හොඳයි අපි යමු කෙලින්ම වැඩේ. හැබැයි මේ පාඩම ඉගෙන ගනිද්දී අවකලනයේ මම මෙතෙක් ඕගලන්ට උගන්වපු නැති ඉතා කුඩා දැනුමක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ තමයි කිසියම් ශ්‍රිතයක උපරිමයක් සාපේක්ෂ උපරිමයක් හෝ සාපේක්ෂ අවමයක් තියෙන අවස්ථාවක ඒක අඳුරා ගැනීම සඳහා තවත් ක්‍රමයක් තියෙනවා කියලා ඔයගලන්ට මම කලින් කිව්වා. හැබැයි ඒක මම කියලා දුන්නේ නැහැ ඔයගලන්ට. මම ඔයගලන්ට කියලා දුන්නේ අවතරතාවයේ පරීක්ෂා කරලා දෙපැත්තේ අවතරතාවයේ පරීක්ෂා කරලා උපරිමයක්ද අවමයක්ද තීරණය කරන හැටි ප්‍රථම අවකලන සංගුණකයෙන් උපරිමයක්ද අවමයක්ද කියලා හොයන හැටි විතරයි. තවත් ක්‍රමයක් තියෙනවා. ඒකෙදිත් හැබැයි දෙවෙනි අවකලන සංගුණකයේම තමයි පාවිච්චි වෙන්නේ. ඒක පාවිච්චි කරලා අපිට බොහොම නිර්වුල්ව හොයන්න පුළුවන් සාපේක්ෂ උපරිමයක්ද සාපේක්ෂ අවමයක්ද තියෙන්නේ කියලා. හරි. මම කෙලින්ම මේක අදාළ දැනුම ප්‍රකාශ කරන්නම්. මෙන්න මෙච්චරයි. අපි හිතමු කිසියම් ශ්‍රිතයක x වල කිසියම් අගයකදී එයාගේ ප්‍රථම අවකලන සංගුණකේ ශූන්‍ය වෙනවා කියලා. හරි. අපි හිතමු x සමානයි a හිදී f dash x සමානයි බිඳුව යයි ගනිමු. ඒ කියන්නේ ප්‍රථම අවකලන සංගුණකේ ශූන්‍ය වෙනවා කියලා හිතමු x සමානයි a වලදී. හරි? x සමානයි a කියන ලක්ෂයේදී ප්‍රථම අවකලන සංගුණකේ ශූන්‍ය වෙනවා කියලා. එතකොට එම ලක්ෂයේදීම ඒ කියන්නේ අර ප්‍රථම අවකලන සංගුණකේ ශූන්‍ය වන ලක්ෂයේදීම දෙවනි අවකලන සංගුණකයේ අගය x සමානයි a දී f double dash x ධනාගයක් නම්
අර ප්‍රථම අවකලන සංගුණකයේ බිඳුව වන ලක්ෂයේදී දෙවන අවකලන සංගුණකයේ ධනාංගයක් නම් y සමානයි fx ට x සමානයි a හිදී අවමයක් පවතී. මෙන්න මේක ඉතා වැදගත් නිගමනය. ඒ කියන්නේ ප්‍රථම අවකලන සංගුණකයේ ශූන්‍ය වෙන ලක්ෂයක දෙවනි අවකලන සංගුණකයේ එතනදීම දෙවනි අවකලන සංගුණකයේ ධන නම් අනිවාර්යයෙන්ම ඒ ශ්‍රිතය අවමයක් වෙනවා ඒ අදාළ ලක්ෂයට. අවමගේ ගන්නවා. ඒ වගේම x සමානයි a හිදී මේ x සමානයි a කියන්නේ මොකක්ද කියන එක උඩ සඳහන් කරලා තියෙනවා. ප්‍රථම අවකලන සංගුණකයේ ශූන්‍ය වෙන ලක්ෂය. x සමානයි a හිදී f double dash x ඍණාංගයක් නම් දෙවනි අවකලන සංගුණකයේ ඍණ නම් y සමානයි fx ට x සමානයි a හිදී උපරිමයක් පවතී. right මෙන්න මේ තියරි දෙක අපට ඕන කරනවා ඔය උපරිමකරණය සහ අවමකරණය කියන පාඩම කරගෙන යන්න. මොකක්ද? ප්‍රථම අවකලන සංගුණකයේ ශූන්‍ය වන ලක්ෂයක දෙවන අවකලන සංගුණකයේ ධන වුණොත් එතන තියෙනවා අවමයක්. ප්‍රථම අවකලන සංගුණකයේ ශූන්‍ය වන තැනක දෙවන අවකලන සංගුණකයේ ඍණාංගයක් නම් එතන තියෙනවා ශ්‍රිතයට උපරිමයක්. මේවා ඔප්පු කරන්න පුළුවන් විශ්ලේෂණය පාවිච්චි කරලා. නමුත් ඒක කිසිසේත් අපේක්ෂා කරන්නේ නැහැ ඔබගේ විෂය නිර්දේශය තුළ. එබැවින් මෙන්න මේ ධර්ම දෙක සිහියේ තබාගෙන අපි යමු උදාහරණයකට. අපි උදාහරණයකට යමු. මේක ඔබ සඳහන් කරගන්නවා නම් මේකට පොඩි කාලයක් මම දෙන්නම්. මේක සඳහන් කරගන්නවා නම් කොහේ හරි තැනක පොඩි කාලයක් දෙන්නම්. ඉක්මනට සඳහන් කරගන්න. නෝට් එක පස්සේ හදාගන්න. ඒක ඉතින් ඔබට අලුත් අත්දැකීමක් වෙයි. නෝට් එක අවශ්‍ය විදියට පස්සේ හදාගන්න. හරි. එහෙනම් අපි කෙලින්ම බලමු ගැටලුවකට. ගැටලුවකට බලමු. හරි. ගැටලුව මේකයි. පළවෙනි උදාහරණය example 1 ඍජුකෝණාශ්‍රාකාර පාත්‍යයක මතු පිට වර්ගඵලය වර්ග මීටර 576ක් වෙන්න ඕනේ. හරි? ඒක තමයි කන්ඩිෂන් එක. පාත්‍ය මොන දිග බලලට හැදුවත් අවසානයේ මතු පිට වර්ගඵලයේ වර්ග මීටර 576ක් විය යුතුමයි. ඒක තමයි අර මේ කන්ඩිෂන් එක. එතන තියෙන තත්වය. ඒක අපිට වෙනස් කරන්න බෑ. දැන් අපිට ඕනේ මතු පිට වර්ගඵලයේ වර්ග මීටර 576ක් තියෙන හැබැයි පරිමිතිය අවමාගයක් ගන්න පාත්‍යයේ දිග කොච්චරද පළල කොච්චරද කියන එක හොයන එක. හරි? අපේ කාර්යය ඒකයි. මතු පිට වර්ගඵලයේ වර්ග මීටර 576ක් වුණ ඔබ දන්නවා එවැනි පාත්‍ය අපරිමිත සංඛ්‍යාවක් අපිට නම් හදන්න පුළුවන්. ඒ කියන්නේ ගුණිතේ 576 වෙන විදිහට දිගවල් පළලවල් වලට අගයන් තෝරන්න පුළුවන් අපරිමිත සංඛ්‍යාවක්. ඒ කියන්නේ එහෙම පාත්‍ය අනන්ත ප්‍රමාණයක් හදන්න පුළුවන්. හැබැයි ඔය අතරේ එක පාත්‍යයක් තියෙනවා පරිමිතියට අවම අගය ගන්න. දැන් හදන හැම පාත්‍යයකම පරිමිතිය හොයන්න පුළුවන් අපිට. එහෙම හොයාගෙන යනකොට එක්තරා පාත්‍යයක් තියෙනවා. ඒක තමයි අවම පරිමිතිය හම්බෙන පාත්‍යය. අන්නේ පාත්‍යයේ දිග මොකද්ද? පළල මොකද්ද කියලා හොයන එක තමයි මේ තියෙන්නේ. මේක කලණය හැර වෙන කිසිම ගණිත ක්‍රමයකින් නිර්ණය කරන්න බෑ. හරි? දැන් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මුලින්ම අපි කරන්නේ මේ පාත්‍යයේ සාධාරණ අවස්ථාවක් උපකල්පනය කරනවා. දැන් වෙන්න පුළුවන් මිනුම් අනන්ත ප්‍රමාණයක් තියෙනවනේ.
ඒ අනන්ත ප්‍රමාණය ඇතුලේ අපි සාධාරණ අවස්ථාවක් උපකල්පනය කරනවා. ඒ කියන්නේ අපි හිතනවා පාත්තියේ දිග x පළල y කියලා. right? දිග x පළල y වූ පාත්තියක් කියලා අපි හිතනවා. ඕක තමයි මේ ගණන් හදද්දී පළවෙනිම දේ. හරි? සාධාරණ අවස්ථාව. අදාළ කාරණයට අදාළව සාධාරණ අවස්ථාවක් උපකල්පනය කරනවා. ඉතින් ඒකෙදි අපිට විචල්යන් එකකට වඩා වැඩියෙන් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඒක ඉතින් කියන්න බෑ. හරි? ඒක ඉතින් ගානේ හැටියට තමයි තීරණය වෙන්නේ. අපි හිතමු මේ පාත්තියේ දිග x පළල y කියලා. සාධාරණ අවස්ථාවක් සලකනවා. දැන් මෙයාගේ වර්ගඵලය 576යි වර්ග මීටර කියලා දීලා තියෙනවා. හරිනේ? දැන් අපි මොකද කරන්නේ? අපිට උපරිම හෝ අවනයකරණය කිරීම සඳහා අපේ මේ ගැටලුව ඇතුලේ කතා කරන රාශියක් තියෙනවනේ. අන්නේ රාශිය සඳහා ශ්‍රිතයක් ගොඩනගනවා. මොකද්ද කරන්නේ? ගැටලුව ඇතුලේ අපිට යම්කිසි රාශියක් එක්ක උපරිමකරණය කරන්න කියනවා, එක්ක අවමකරණය කරන්න කියනවා. මේක ඇතුලේ මේක හැටියට නම් අවම පරිමිතිය නෙල්ලන්නේ. ඒ කියන්නේ අවමකරණය කිරීමක් මේකේ තියෙන්නේ. අන්නේ රාශිය සඳහා මේ සාධාරණ අවස්ථාව පාවිච්චි කරලා ෆන්ක්ෂන් එකක් අපි ක්‍රියේට් කරනවා. හරි? එතකොට පරිමිතිය නේ දැන් අපෙන් අවමගේ ඉල්ලන්නේ අපි. පරිමිතිය අවමගේ ඉල්ලන්නේ. එතකොට එහෙනම් පරිමිතිය තමයි මෙතන අවමකරණය කරන්න කියන රාශිය. එහෙනම් අපි පරිමිතියට තමයි ෆන්ක්ෂන් එකක් හදන්න ඕනේ. අපි පරිමිතිය p කියලා අරගෙන පරිමිතිය සමානයි p යයි ගමු. පෙරිමීටර් කියලා කියන ඉංග්‍රීසියෙන් ඉන්න p අපව ගත්තා ඕනේ ගන්න පුළුවන්. එම නිසා p සමානයි ඔබ දන්නවා ඍජු කෝණාශ්‍රයක පරිමිතිය කියලා කියන්නේ දෙවතාවක් දිග ධන පළ. හරිද? මේ ගොඩනගන ශ්‍රිතය අර අපි අවමකරණය කිරීම සඳහා පරිමිතිය තෝරන් තියෙන මෙතන. ඒ සඳහා ගොඩනගපු මේ ශ්‍රිතයට අපි කියනවා ප්‍රාථමික ශ්‍රිතය කියලා, ප්‍රයිමරි ෆන්ක්ෂන් එක. දැන් මේ ප්‍රයිමරි ෆන්ක්ෂන් එක හැදුවට පස්සේ සමහර වෙලාවල් වලදී ඒ ෆන්ක්ෂන් එක ඇතුලේ අඥාත එකකට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවල එකයි තියෙන්නේ. දැන් මෙතන දෙකක් තියෙනවා. x තියෙනවා y තියෙනවා. එහෙම අඥාත දෙකක් තියාගෙන අපිට මේකේ ඉස්සරහට යන්න බෑ. මොකක් හරි එකක් අයින් කරන්න ඕනේ. එක්ක x අයින් කරන්න ඕනේ y වලින්, එක්ක y අයින් කරන්න ඕනේ x වලින්. හරි? නමුත් අපි මූලික අවස්ථාවේ මේ ගොඩනගන ෆන්ක්ෂන් එකේ මම A level වලදී වැඩිම දැකලා තින්නේ පරිම තුනක් තියෙන්න පුළුවන්. පරිම තුනක් ඉන්නේ නැහැ ලේසියෙන්. දෙකයි ඉන්නේ. එක්ක සමහරලාට ගෙලින්ම මේ එක විචල්යකින් මේනවා වැඩි. හරි? දැන් මේක දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි එක්ක x වලගේ y ඇසුරෙන් අයින් කරන්න ඕනේ, y වලගේ x ඇසුරෙන් අයින් කරන්න ඕනේ. ඒ සඳහා තමයි මෙන්න මේ data එක අපිට තියෙන්නේ. අපි දන්නවා නමුත් මෙන්න මේක හරි කියලා. මොකද්ද? x ගුණ කිරීම y සමානයි 576 කියලා අපි දන්නවා. ඒක 576 කියලා දන්නවනේ. හරි. එහෙනම් මම මේකෙන් y යුක්ත කරනවා. මේකෙන් මම y යුක්ත කරොත් මට එනවා y සමානයි 576 බෙදීම x කියලා. අන්න මම ගිහිල්ලා මේ y වෙනුවට ඒ අගය දානවා. එහෙනම් මට එනවා එම නිසා p සමානයි දෙවතාවක් x ධන 576ට x කියලා. දැන් අපි පරිමිතියට ශ්‍රිතයක් ගොඩ නැගුවා. ඒකේ විචල්යන් දෙකක් නැහැ. ඒක තියෙන්නේ එකයි. අපි මේකට කියනවා මේකට අපි කිව්වේ ප්‍රාථමික ශ්‍රිතය කියලා. මේකට අපි කියන්නේ ද්විතීක ශ්‍රිතය, සෙකන්ඩරි ෆන්ක්ෂන් එක. මෙයා තමයි අපේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. ඒක විචල්ය ශ්‍රිතය. මම උන්ට හේතුව කියන්නම් මෙයාව අපි අවකලනය කරන්න යන්නේ. ඒක ඔබ දන්නවනේ ද්විවිචල්‍ය ශ්‍රිත අවකලනය කරන්න අපි ඉගෙනගෙන නැහැ කියලා මේ සාමාන්‍ය ක්‍රමයකදී. ඉතින් ඒ නිසා ඒකයි අර ඒක විචල්‍ය ශ්‍රිතයකට මේක පරිවර්තනය කරේ y අයින් කරලා x වලට දැන් ගත්තා. right. දැන් අපිට ඕනේ මෙන්න මෙයාගේ අවකලන සංගුණකය dp යට dx. දැන් අපි යාව අවකලනය කරනවා dp යට dx. මම කියන්නම් ඇයි ඒ අවකලනය කරන්නේ හේතුව. අර ෆන්ක්ෂන් එක ඇයි අපි මේ විචල්‍ය විසින් අවකලනය කරන්නේ? ඔබ දන්නවා නියතයක්
තියෙදී නියතේ එළියෙන් තියෙනවා x වල අවකලනය 1යි ධන මෙන්න මේක අවකලනය කරද්දී 576 කියන්නේ නියතයක් ඒක පැත්තකින් ගත්ත හැකි මේ තියෙන ළමයි 1ට x නේ මේ තියෙන 1ට x 1ට x කියන එක උඩට ගත්තාම 1ට x කියන එක උඩට ගත්තාම x වල ඍණ එකේ බලය එහෙනම් 1ට x අවකලනය කරනවා කියන්නේ මෙයා අවකලනය කරනවා කියන එකනේ d යට dx 1ට x සමානයි d යට dx x වල ඍණ එකේ බලය මේවා මම අවකලනය පාඩමේදී හොඳට කරලා තියෙන්නේ නමුත් මම යන්තම් මතක් කරන්න දැන් මෙයාගේ අවකලනය කියන්නේ මෙයාගේ අවකලනය මෙතන තියෙන අර x n ආකාරය ඒතොර ඒකට උත්තරේ nx n ඍණ එකනේ එහෙනම් ඍණ එක x n ඍණ එක ඍණ එකෙන් ඍණ එකක් අඩු වෙනවා ඒ කියන්නේ ඍණ දෙකයි nx n ඍණ එකනේ මෙතන n කියන්නේ ඍණ එකයි තව ඍණ එකක් අඩු වෙනවා ඍණ දෙකයි ඒ කියන්නේ ඍණ එකයට මෙයා යට ගත්තොත් x1 මේවා කිසි දෙයක් උසස් පෙළ ගණිතය හදාන ළමයේ තැන් වල පුරුදු ගාලා හොයන දේවල් නෙමෙයි එයාට එක ෂණයෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ මේක අවකලනය කරපුවාම ඍණ 1ට x වර්ගයකින් හරි 1ට x අවකලනය කරනවා එතකොට අපිට ලැබෙනවා දෙවතාවක් එක ඍණ 576ට x වර්ගය එතකොට ඔබට මම පැහැදිලි කරන්නම් ඇයි මම මෙයාගේ අවකලන සම්මුණකේ හේව්වේ මේ පරිමිතිය ඇයි x විශේෂයෙන් අවකලනය කරේ හේතුව මේකේ ළමයි දැන් අපිට ඕනේ පරිමිතිය අවම වෙන x වලගේ මොකද්ද කියලා හොයාගන්න. එතකොට y හොයාගන්න පුළුවන් නේ අපිට. අපිට ඕනේ පරිමිතිය අවම වෙන, ඒ කියන්නේ p වලගේ අවම වෙන x වැලියු එක ඕනේ දැන්. තේරුණාද? පරිමිතිය අවම වෙන x වැලියු එක දැන් අපිට ඕනේ. එතකොට මම අර ගණන් වලට එන්න කලින් හොයන්නකො තියරි හැටියට දැන් අපි හොයන්න යන්නේ අවමයක් නේ. ඒතර අවමයක් තියෙන තැනක දෙවෙනි අවකලන සංගුණකය ධනයි. හැබැයි ඒ දෙවෙනි අවකලන සංගුණකයේ ධන වෙන්නේ ප්‍රථම අවකලන සංගුණකයේ බිඳුව වන තැනකනේ. ඒකට තමයි අපි මේ dpl dx එන්නේ. අපි දැන් හොයලා බලනවා ප්‍රථම අවකලන සංගුණකයේ බිඳුව වන x වැලියු එක මොකක්ද කියලා. එතෙන්දී දෙවන අවකලන සංගුණකය අපිට පුළුවන් නම් ධනයි කියලා ඔප්පු කරන්න අපිට තර්ක කරන්න පුළුවන් මේ තියරිය අනුව p වලගේ එතෙන්දී අඩුම වෙන අවස්ථාව කියලා. අවම වෙන අවස්ථාවක් කියලා. ඒ සඳහා තමයි මේ අවකලනය කළේ මෙයා. එහෙනම් අපි බලනවා මෙයා බිඳුව වෙන්නේ. මේ ප්‍රථම අවකලන සංගුණකයේ බිඳුව වෙන්නේ කවර x අගේද කියලා. ඒතර ඒක මැත්ස් වලදී අපි ලියන්නේ මෙහෙම. dpl dx සමානයි බිඳුව නම්මා නම්ම පමණක් මේක බිඳුව වෙන්න ඕනේ. මොකද මේක බිඳුව වෙන්නේ. ඒක බිඳුව වෙනවා කියලා කියන්නේ 1 ඍණ 576ට x වර්ගයේ බිඳුව වෙනවා. ඒ කියන්නේ x වර්ගයේ සමානයි 576 වෙනවා. ඒ කියන්නේ x සමානයි මෙතනින් එන්නේ ධන හෝ ඍණ 24 කියලා එන්නේ 576 වර්ගමූලය. නමුත් ඔබ දන්නවා මේ x කියලා කියන්නේ ඍජු කෝණාශ්‍රයක පැත්තක දිගනේ. ඒක කවදාකවත් ඍණ වෙන්න බෑ. ඒ නිසා අපි ඒකේ ධන වැලියු එක විතරයි ගන්නේ 24. මක් නිසාද x විශාලයි බිඳුව. අන්න අපිට හම්බුණා මේ පරිමිතිය සඳහා තියෙන ශ්‍රිතය අවකලන සංගුණකයේ බිඳුව වෙනවා කියලා 24 ට. දැන් අපි දන්නේ අවකලන සංගුණකයේ බිඳුව වෙන තැනකදී උපරිමයක් තියෙන්නත් පුළුවන් අවමයක් තියෙන්නත් පුළුවන් නේ. දෙකම තියෙන්න පුළුවන්. ශ්‍රිතයක ප්‍රථම අවකලන සංගුණකයේ බිඳුව වෙන තැනක උපරිමයක් තියෙන්නත් පුළුවන් අවමයක් තියෙන්නත් පුළුවන්. දැන් මේ දෙකෙන් කෝකද මේ x සමානයි 24 දී තියෙන්නේ කියන එක තාම තහවුරු වෙලා නැහැ. දැන් තමයි අපි දෙවෙනි අවකලන සංගුණකේ පාවිච්චි කරලා පෙන්නන්නේ දෙවෙනි අවකලන සංගුණකේ පාවිච්චි කරලා දැන් අපි පෙන්නන්න යනවා මෙතන තියෙන අවමයක් බව. එහෙනම් දෙවෙනි අවකලන සංගුණකය ධනාංගයක් ගන්නවා කියලා පෙන්නන්න ඕනේ මම මෙන්න මේ කියන පොයින්ට් එකේ. x සමානයි 24. ඒතකොට ඒ සඳහා මම මෙයා නැවත වතාවක් x විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ. හරි. ඒතර අපි මේක 1 කියලා ගත්තොත් 1 නැවත x විශේෂයෙන් අවකලනය. 1 නැවත x විශේෂයෙන් අවකලනය. මේ 1 කියන මේ
සමීකරණේ ආයෙ වාරක් x වලින් අවකලනය කරනවා. ඇයි හේතුව? ප්‍රථම අවකලන සංගුණකයේ බිඳුව වෙනවා තමයි x සමාන 24 එන්නේ. හැබැයි ප්‍රථම අවකලන සංගුණකයේ බිඳුව වෙන්න පුළුවන් උපරිමයක් තියෙන තැනකත් අවමයක් තියෙන තැනකත්. දැන් අපි වෙන්නන්න ඕනේ මෙතෙන්දී p වලට අවමයක් තියෙන්නේ කියලා. ඒ සඳහා මට දෙවෙනි අවකලන සංගුණකයේ අවශ්‍ය කරනවා. ඒ නිසා මම මේක අවකලනය කරනවා. එතකොට එනවා d වර්ග p යට dx වර්ගය සමානයි 2 නියතයක් එක අවකලනය කරපුවාම බිඳුවයි. මම මේක හිතින් කරනවා මේ x වල ඍණ දෙකේ බලය උඩට එනවා. sorry x දෙකේ බලය උඩට එනවා. ඒතකොට x වල ඍණ දෙක. ඍණ 570 නියතයක්. ඒකේ ලියෙන් තියෙනවා. x වල ඍණ දෙකේ බලය උඩ තියෙනවා. ඒක අවකලනය කරපුවාම ඍණ දෙවතාවක් x වල ඍණ දෙක ඍණ 1 වෙනවා. nx න් ඍණ 1නේ. ඒ කියන්නේ x වල ඍණ 3 බලය එනවා. ඒක ආපහු යටට එනවා. තේරුණාද නැහැ කියන්නේ නේ. x වල ඍණ දෙකේ බලය උඩට ආපුවාම x ඍණ දෙකේ බලය වෙනවා. මොකද ඕගොල්ලන්ම නලවල මේ ගණන් හදන්න බෑ. මේවා ලියලා මෙහෙම ලියලා පෙන්නලා මේ ඒ විදිහට මේක කරන්න බෑ. මේක කරනවා නම් කරන විදිහ තමයි මේ කියන්නේ. x වල ඍණ දෙකේ බලය උඩට ආවම x වල ඍණ දෙකේ බලය එනවා. ඒක අවකලනය කරලා ඍණ දෙක ඉස්සරහට එනවා. ඍණයි ධන වෙනවා. 570 දෙකක් කියන්නේ 70 දෙකක් 152යි. ඒතොර 1152 එනවා. ධන 1152 යට x ගණය කියලා එනවා. ඒ x ගණයෙන්ට හේතුව අර x වල ඍණ දෙකේ බලය ඍණ 1 කියලා එනවනේ. ඒ කියන්නේ x ඍණ 3 බලය. ඒක යට ගත්තාම ඕක එනවා. ඒ කියන්නේ මෙතන එනවා 300යි 2300යි 2304 යට x ගණය. ඔන්න දෙවෙනි අවකලන සංගුණකයේ තියෙන ෆන්ක්ෂන් එක. ඔබට බැලුවමට තේරෙන්න ඕනේ x වල මේ ධන අගයන් වලදී මේක අනිවාර්යෙන්ම ධන. දැන් අපි තර්ක කරනවා. මම හිතන්නේ මම මෙතෙන්ට ආවොත් හොඳයි කියලා. මේ මම මෙතෙන්ට ගන්නම්. දැන් අපි කියනවා x සමානයි 24 දී අනිවාර්යෙන්ම මේක ධනයි කියන එක තමයි දැන් ඔප්පු කරන්නේ. ඔප්පු කරන්න දැන් ඕන මිනිහෙකුට තේරෙනවා x වලගේ ධන නම් මේක අනිවාර්යෙන් ධනයි. ඒ කියන්නේ දෙවෙනි අවකලන සංගුණකයේ ධනයි. දැන් අපි කියනවා එම නිසා x සමානයි 24 විට d වර්ග p යට dx වර්ගය. ඇත්තටම ඕක මෙන්න මෙහෙම ලිව්වත් ඇති මේ x සමානයි 24 කියලා කියන්න ඕනේ නැහැ. මේක ධනාංගයක් බව අපිට පැහැදිලි. ආය ආදේශ කරලා පෙන්නන්න දෙයක් නැහැ. තේරෙනවද මේ? ඉංග්‍රීසි කරපන් දාන්න. එම නිසා අපි තර්කයක් ගේනවා x සමානයි 24 දී p අවම වේ. ප්‍රථම අවකලන සංගුණකයේ ශූන්‍ය වෙන තැනක දෙවන අවකලන සංගුණකය ධන වුණා නම් ආයි කතා දෙකක් නැහැ. එතන තියෙන්නේ මොනවද? එහෙනම් අපි ඔප්පු කරලා තියෙනවා x වලගේ 24 වෙනකොට p වලගේ අවම වෙනවා කියලා. ඒ කියන්නේ මේ පැත්තක දිග 24 වෙනකොට තමයි මේ පාත්තියේ අවම පරිමිතිය එන්නේ. ඉතින් ඔබ දන්නවා මේක 24 නම් අනිවාර්යෙන් මේකත් 24ම වෙන්න වෙනවා. මොකද xy සමානයි 570යි. 24 570. ඒ කියන්නේ මතු පිට වර්ගඵලයේ වර්ග මීටර් 570ක් වෙන පාත්තියක පරිමිතිය අවමන අවස්ථාවේ එයාගේ ජ්‍යාමිතික හැඩය තවදුරටත් ඍජු කෝණාශ්‍රයක් නෙමෙයි සමචතුරස්‍රයක්. ඒ සමචතුරස්‍රයේ පැත්තක දිග මීටර 24යි. දැන් බය නැතුව කියන්න පුළුවන් මේ වගේ පාත්තියක අවම පරිමිතිය එන්න නම් ඒක සමචතුරස්‍රයක් විදිහට හදන්න ඕනේ. ඒකේ පැත්තක දිග 24යි. එතකොට අර දැලක් වගේ එකක් මේක වටේ ගහනවා නම් ඒ දැලේ මීටරයක් ඉතා විශාල මුදලක් නම් මේ දැනුම තියෙන කෙනෙකුට පුළුවන් වියදම අඩුම පාත්තිය නිර්මාණය කරන්න. ඒකයි මේකේ තියෙන ප්‍රැක්ටිකල් වැලියු එක. හරි? මේකේ තියෙන ප්‍රායෝගික වැදගත්කම අන්න ඒකයි. ඉතින් මේක වෙන කිසිම ගණිත ක්‍රමයකින් මේක ඔප්පු කරන්න බෑ. මේක ගන්න පුළුවන් අවකලනයෙන් විතරයි. හරි? එවිට මිනුම් අපිට ඕනනම් කිව්වේ 24 මීටර ගුණ කිරීම 24 මීටර කියලා. එච්චරයි. පරිමිතිය ඕනනම් ඔයාලා දෙන්න පුළුවන්. පරිමිතිය આવොත් ඒ පරිමිතිය කොච්චරද කියලා 24 ආදර 96 මීටර.
මීටර 96. එතකොට මේ ගානේ සාරාංශයක් මම ගොඩ නැගුවා. මේ ගැටලුවේ තිබුණේ මතු පිට වර්ගඵලයේ වර්ග මීටර 576ක් වෙන්න ඕනේ කියන එක. ඒක තමයි ගැටලුවේ තිබුණේ. එහෙම වන විදිහට පාත්‍ය අපරිමිත සංඛ්‍යාවක් හදන්න පුළුවන්. හැබැයි පරිමිතිය අවමගයක් ගන්න පාත්‍ය දිග මොකද්ද පළල මොකද්ද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්නේට අපි ප්‍රවිෂ්ඨ වෙනකොට පියවර කීපයක් අපි අනුගමනය කරා. ඉස්සල්ලාම අපි සාධාරණ පාත්‍යයක් උපකල්පනය කරා. දිග x පළල y වෙච්ච. ඒකේ අර ඊළඟටත් බලනවා මොකද්ද දැන් අපිට මෙතන අවමකරණය කරන්න දුන්න රාශිය. පරිමිතියනේ. පරිමිතියට ෆන්ක්ෂන් එකක් හදනවා. ඒකට අපි කියන්නේ ප්‍රාථමික සිතේ. හරි? ප්‍රයිමරි ෆන්ක්ෂන් එක හදනවා. ඒ ප්‍රාථමික සිතේ විචල්යන් ගාන එකට වැඩි නම් අනිවාර්යෙන් එකක් අයින් කරන්න ඕනේ. ඒක විචල්‍ය සිතයක් බවට පත් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි පාවිච්චි කරා අර වර්ගඵලයේ 576 කියන ඩේටා එක. එකෙන් y අරගෙන දැම්මා. ඊට පස්සේ කරන්නේ මෙයාව අවකලනය කරනවා. ප්‍රථම අවකලන සංගුණකේ හොයනවා. ඊළඟට අපි බලන්නේ මේ ප්‍රථම අවකලන සංගුණකේ බිඳුව වෙනකොට අර අඤ්ඤාතයේ අගේ කොච්චරද කියලා හොයලා බලනවා. ප්‍රථම අවකලන සංගුණකේ ශූන්‍ය වෙන විට ඒ අඤ්ඤාතයේ ඒ ෆන්ක්ෂන් එකේ ද්විතික සිතේ තියෙන ඒ විචල්‍යයේ අගේ කීයද කියලා හොයලා බලනවා. මේ තියෙන්නේ ඒක. එතකොට ප්‍රථම අවකලන සංගුණකේ ශූන්‍ය වෙච්ච බලියට අපිට කියන්න බෑ අපේ ඌමනාව අවමයක් වුණත් මෙතන අවමයක් තියෙන බව නිගමනය කරන්න අපිට අයිතියක් නැහැ. මොකද ප්‍රථම අවකලන සංගුණකේ බිඳුව වෙන්න පුළුවන් අවමයක් තියෙන තැනයි උපරිමයක් තියෙන තැනයි දෙකේදී. එහෙනම් අවමයක් තියෙන බව තහවුරු කරන්න නම් මෙයාගේ දෙවෙනි අවකලන සංගුණකේ සලකනවා. ඉතින් දෙවෙනි අවකලන සංගුණකේ සලකපුවම ඕන මිනිසෙකුට තේරෙනවා x වලට ධනාගයක් දාපුවම මේක ධන එන්නේ කියලා. එහෙනම් x සමානයි 24 දී දෙවෙනි අවකලනේ ධන. එහෙනම් x සමාන 24 දී p අවම වෙනවා. එවිට මේකෙ මිනුම් මොන්න 24 කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් අපි තව ගැටලුවක් ඊළඟට සාකච්ඡා කරමු. හොඳයි දරුවනේ අපි එහෙනම් දෙවෙනි ගැටලුවට යමු. දෙවෙනි ගැටලුවේ මම උපරිමකරණය ආශ්‍රිතව තමයි ගැටලුව නිර්මාණය කරලා තියෙන්නේ. උපරිමකරණයක් ආශ්‍රිතව. අපි හිතමු මේ කර්මාන්ත ශාලාවක වැඩ කරන නිෂ්පාදන ඉංජිනේරුවරයා ප්‍රොඩක්ෂන් ඉංජිනේර් එයාට එනවා කම්පැනි එකෙන් එක ඉල්ලීමක්. ඒ තමයි වර්ග සෙන්ටිමීටර 156ක වර්ග සෙන්ටිමීටර 156ක තහඩුවකින් නැත්නම් කාඩ්බෝඩ් එක කියලා හිතමු. ටිකක් තරමක හොඳ කාඩ්බෝඩ් කෑල්ලක් කියලා වටිනා කාඩ්බෝඩ් එකක් කියලා. වර්ග සෙන්ටිමීටර 156ක කාඩ්බෝඩ් එකකින් කාඩ්බෝඩ් කෑල්ලකින් පතුල සමචතුරස්‍රාකාර තියෙන විදිහට පියන රහිත පතුල සමචතුරස්‍රාකාර වන ලෙස පියන රහිත ඇසුරුමක් නිර්මාණය කරන්න ඕනේ. ඒක තමයි ඒක ලොකු ඇනෝමක් කියලා හිතමු. ඒ වගේ ඒවා ලක්ෂ ගාණක් ඉල්ලලා තියෙනවා. හැබැයි ඒකට පාවිච්චි කරන්න පුළුවන් වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 156ක් වෙච්ච කාඩ්බෝඩ් කෑල්ලක් විතරයි. පතුල සමචතුරස්‍රාකාරව තියෙන්න ඕනේ. දැන් ඔබට තේරෙන්න ඕනේ ඔයනි ඇසුරුම් අනන්ත සංඛ්‍යාවක් තියෙනවා එක එක ප්‍රමාණ වලින් හදන්න පුළුවන්. විය හැකි අවස්ථා අනන්තයක් තියෙනවා. ඒ හැම එකකටම අදාළව ඒ ඇසුරුමෙට පරිමාවකුත් තියෙනවා. හරි? හැබැයි එක්තරා එකම එක මෙෂර්මන්ට් එකකදී පරිමාවේ උපරිම අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයනි ඇසුරුමකට ගත හැකි පරිමාවට උපරිම අගයක් තියෙනවා. අන්නේ උපරිම පරිමාව ලබා දෙන ඇසුරුමේ පතුලේ දිග පළල කීයද, පැත්තක දිග කීයද, උස කීයද කියන ප්‍රශ්නේ ඔබෙන් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට උත්තරය දෙන්න හැකියාව තියෙන්නේ මෙන්න මේ කලනේ උපරිමකරණය අවමකරණය කියන දැනුම තියෙන කෙනෙකුට පමණයි. වෙන කෙනෙකුට ඒක කරන්න බෑ. හරි? වෙන කෙනෙකුට ඒක කරන්න බෑ. මට මොහොතකට අවසර දෙන්න මට පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා මේ ඉදිරියේ ඉන්න උතාට 44 5 විතර මේ හරි එහෙනම් අපි පටන් ගමු. අර කලින් කිව්වා වගේ දැන් මෙතන පරිමාවනේ උපරිමකරණය කරන්නේ. එහෙනම් පරිමාව සඳහා සාධාරණ අවස්ථාවක් සලකන්න ඕනේ. මේකේ සාධාරණ අවස්ථාව.
ඉතින් අපි හිතමු පතුලේ පැත්තක දිග පතුලේ පැත්තක දිග පතුලේ පැත්තක දිග x උ පතුලේ පැත්තක දිග x කියලා හිතමු. සාධාරණ අවස්ථාවේ සලකන්න ඕනේ මේ පෙට්ටිය. හරි. උස හිතමු අපි h කියලා. උස h කියලා අපි හිතමු. right. අපි හිතමු මේ අදාළ පෙට්ටියේ සාධාරණ අවස්ථාව පතුලේ පැත්තක දිග x උස h කියලා. දැන් එහෙනම් මෙතන උපරිමකරණය කරන්න තියෙන පරිමාව නිසා පරිමාව සඳහා අපි ෆන්ක්ෂන් එක ගොඩනගමු. v පරිමාව v සමානයි ඔබ දන්නවා මෙවැනි එක පරිමාව හොයද්දී පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ x වර්ගයේ h ගන්න. දැන් ඔබට පේනවා මෙතන විචල්‍යයන් දෙකක් තියෙනවා. x සහ h කියලා විචල්‍යයන් දෙකක් තියෙනවා. මෙහෙම තියාගෙන මේක ගාන හදන්න බෑනේ අපිට. එක්ක මේක x වලට ගේන්න ඕනේ, එක්ක මේක h වලට ගේන්න ඕනේ. මේ දෙකෙන් එකකට ගේන්න ඕනේ. අපි මේක h අයින් කරන්න තීරණය කරමු. හරි? එහෙනම් මේ ප්‍රාථමික සිද්ධිය මම එක කියලා අරගන්නම්. දැන් ඔය h අයින් කිරීම සඳහා තමයි අර ගානේ අර විශේෂ දත්තේ තියෙන්නේ. මොකක්ද? මේ දහඩුවේ වර්ගඵලය මේ කාඩ්බෝඩ් කෑල්ලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 156යි. මේකේ පියන රහිත එකක් නේ. පියන නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ දත්තේ අනුව මේ වටේ තියෙන පළු හතරක් තියෙනවනේ. ඒ එක බලුවක වර්ගඵලය ඉන්නේ x වතාවක් h කියන එකනේ. මේ එක බලුවක වර්ගඵලය ඉන්නේ xh කියන එක. ඒ වගේම හතරක් තියෙනවා. හරි? එතකොට xh අර වටේ තියෙන පළු හතර. ඊළඟට පතුලක් තියෙනවා ධන x වර්ගය. පතුලේ වර්ගඵලය x වර්ගය. එතකොට ඔය ටිකේ එකතුව සමානයි වර්ග සෙන්ටිමීටර 156ට. එහෙනම් මට මෙතනින් පුළුවන් h වර්ගය හොයාගන්න x ඇසුරින්. එම නිසා h සමානයි 156 ඍණ x වර්ගය බෙදීම x. දැන් අන්නේ h වල අගය ගෙනහිල්ලා මම ආදේශ කරනවා එකට. එකෙන් අර ප්‍රාථමික සිතේට ආදේශ කරනවා. එකෙන් මට ලැබෙනවා v සමානයි කියලා x වර්ගයේ වතාවක් h කියන්නේ 156 ඍණ x වර්ගය බෙදීම x කියන්නේ. දැන් මොකද වෙන්නේ? මම x වර්ගයෙන් මේක ගුණ කරනවා. ගුණ කරනකොට මට එනවා එක x එකක් එනවා. එතකොට x වලින් වරහන් ඉවත් කරනවාම 156යි x එනවා. ඍණ x ගණනය කියලා එනවා. මේ ඉන්නේ v. v සඳහා ලැබෙන ශ්‍රිතය. v සඳහා ලැබෙන ශ්‍රිතය. පරිමාව සඳහා ලැබෙන ශ්‍රිතය. දැන් මට ඕනේ මෙයාව අවකලනය කරන්න. x විශේෂයෙන් මම අවකලනය කරොත් එම නිසා dv යට dx මට ලැබෙනවා 156 x අවකලනය කරපුවා 156 ඍණ 3යි x වර්ගය කියලා. 156 ඍණ 3යි x. දැන් ඊළඟ පියවරේදී මම මොකද කරන්න ඕනේ? මෙන්න මේ ප්‍රථම අවකලන සංඛ්‍යාවේ ශූන්‍ය වෙන x වල අගය හොයාගන්න. එහෙනම් dv යට dx බිඳුවට සමාන වෙන dv යට dx බිඳුවට සමාන වෙනවා නම් 156 ඍණ 3x වර්ගය සමානයි බිඳුව වෙන්න ඕන. මේ නම් පමණක්. එහෙනම් මේකෙන් එනවා x වර්ගය සමානයි 156 3න් බෙදුවාම 3 වර 5යි 6 3 වර 2යි 52යි.
එහෙනම් මෙතනින් එනවා x කියලා කියන්නේ වර්ගමූල 52යි. වර්ගමූල 52යි කියන්නේ 13 වරක් 4නේ. ඒ කියන්නේ ඒතර 2යි මූල 13ක් කියලා එනවා. මක් නිසාද? x විශාලයි බිඳුව නිසා. මොකද මේක ඍණාගයකට ගන්න බෑ. මේ x කියන රාශිය ධනාගයක් නිසා. නිසා ඍණාගය අපි අයින් කරා. දැන් අපි දන්නවා මේ පරිමාව සඳහා තියෙන මේ v ශ්‍රිතය ප්‍රථම අවකලන සමූහයේ බිඳුව වෙනවා මේ අගේදී කියලා. ප්‍රථම අවකලන සමූහයේ බිඳුව වෙනවා. හැබැයි අපි දන්නවා ප්‍රථම අවකලන සමූහයක බිඳුව වෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. උපරිමයකෙදිත් බිඳුව වෙන්න පුළුවන්, ආවමයකෙදිත් බිඳුව වෙන්න පුළුවන්. දැන් අපිට පෙන්වන්න ඕනකම තියෙන්නේ මේ v ට උපරිමයක් තියෙන බව. අවමයක් නෙමෙයි තියෙන්නේ, මෙතනදී උපරිමයක් තියෙන බව. එහෙනම් අනිවාර්යෙන් දෙවෙනි අවකලන සමූහයේ අපට අවශ්‍ය වෙනවා. එම නිසා d වර්ග v යට dx වර්ගය මේ ෆන්ක්ෂන් එක මම ආයෙ පාරක් x විශේෂයෙන් අවකලනය කරනවා. 156 අවකලනය කරපුවාම බිඳුවයි. මෙතෙන්දී ඍණ 3 නියතයක් නිසා ඉස්සරහින් තියෙනවා. දෙක ඉස්සරහට එනවා ඍණ 6යි x. එහෙනම් ඔබට තේරෙනවා x වල ධනාගයන් වලදී මෙයා අනිවාර්යයෙන්ම ඍණාගයක්. ඒ කියන්නේ දෙවන අවකලනය ඍණ වෙනවා. එම නිසා ආයෙ කතා කරන්න දෙයක් නැහැ. d වර්ග v යට dx වර්ගය x සමානයි 2යි මූල 13යි. ආයෙ ඔබ ආදේශ කරලා පෙන්නන්න දෙයක් නැහැ. x වල ධනාගයක් ගත්ත ගමන් මේකට එන්නේ ඍණාගයක්. ඒ කියන්නේ මෙයා ඍණ. දෙවෙනි අවකලන සමූහයේ ඍණ වෙනවා. දෙවෙනි අවකලන සමූහයේ ඍණ වෙනවා නම් එහෙනම් අපට තර්කයක් ගොඩ ගන්න පුළුවන් හරියටම x සමානයි 2යි මූල 13 දී v අවම වේ කියලා. මොකද ප්‍රථම අවකලන සමූහයේ ශූන්‍ය වෙන තැනක දෙවන අවකලන සමූහයේ ඍණ වෙනවා කියන්නේ එතන අනිවාර්යයෙන්ම අවමයක් තියෙනවා. sorry v උපරිම වේ. v උපරිම වේ. පරිමාව උපරිම වේ. ප්‍රථම අවකලන සමූහයේ ශූන්‍ය වෙන තැනක ප්‍රථම අවකලන සමූහයේ ශූන්‍ය වෙන තැනක දෙවන අවකලන සමූහයේ ඍණ වෙනවා නම් එතන අනිවාර්යයෙන්ම උපරිමයක් තියෙනවා. හරි. එහෙනම් අපි ඔප්පු කරා x සමානයි x වලගේ 2යි මූල 13 වෙනකොට පරිමාව උපරිම වෙනවා කියලා. එහෙනම් පතුලේ පැත්තක දිග 2යි මූල 13 පැකින් වෙන්න ඕනේ. එවිට h වලගේ h සමානයි මේකට ආදේශ කරන්න පුළුවන් 156 ඍණ x වර්ගය. x වර්ගය කියන්නේ 2යි මූල 13 වර්ගය බෙදීම 2යි මූල 13. එතකොට මෙතන එනවා 52ක්. ඒකෙන් ඕගලන්ට පුළුවන් h වලගේ කැල්කියුලේට් කරගන්න. h වලගේ කැල්කියුලේට්. ඒ කියන්නේ නම් දිග බලල උස ඔක්කොම හොයන්න පුළුවන්. ඒ වෙලාවේ මෙයාගේ පරිමාව කීයද කියලා අහුවොත් ඒ පරිමාව හොයන්න පුළුවන් මෙන්න මේ ෆන්ක්ෂන් එකට ආදේශ කරලා. මෙන්න මේකට ආදේශ කරලා vmax හොයන්න පුළුවන්. එම නිසා මේක ඔබට හොයාගන්න පුළුවන් vmax සමානයි v වල max අගේ සමානයි මෙතෙන්ට ආදේශ කරනවා 2යි මූල 13 වර්ගය කියන්නේ 52යි 156 ඍණ 52 බෙදීම 2යි මූල 13. මෙන්න මේක සුළු කරපුවාම ඕගලන්ට v වල max අගය ලබා ගන්න පුළුවන්. එතකොට මොකක්ද අපි මෙතෙන්දි කරේ? සාධාරණ අවස්ථාවක් සැලකුවා. ඔය කියන කතාවට අදාළව මේ කාඩ්බෝඩ් තහඩුවේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 156යි අපිට දීලා තියෙන්නේ. පතුල සමචතුරස්‍රාකාර වෙන විදිහට හදන්න ඕනේ මේ ඇසුරුම පියන රහිතව ඒකේ පරිමාව උපරිම වෙන මේ ඇසුරුමේ මිනුම් මොනවද? ඒ උපරිම පරිමාව මොකක්ද කියන ප්‍රශ්නේ තමයි අපෙන් ඇහුවේ. ඒතකොට ඒ සඳහා අපි සාධාරණ අවස්ථාවක් උපකල්පනය කරා. පරිමාව v කියලා ගත්තා. පතුලේ දිග පැත්තක දිග x කියලා ගත්තා. උස h කියලා ගත්තා. ඒක තමයි සාධාරණ අවස්ථාව. ඒකට අපි සිතයක් ඔන්න නැගුවා. ඒකට කියන්නේ ප්‍රාථමික සිතේ. හැබැයි ඒකේ විචලනයන් දෙකක් තියෙනවා. එහෙනම් එකක් අයින් කරන්න ඕනේ. අපි තීරණය කරා h අයින් කරනවා කියලා. ඒකට අපි යොදාගත්ත අර මේ පෘෂ්ඨීය වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 156 කියන කාරණේ ඒක ගොඩ නැගුවා මෙහෙම. මෙතන පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. මේ xh නෙමෙයි 4යි xh. මේ වගේ ඒවා 4ක් එන්න එපා. එහෙනම් ඉතින් මේකේ පොඩි ආබාධයක් හිටිනවා. මේ මට ඒක දැන් ඉතින් හරි ගස්සන්න වෙනවා. මේකේ වටේට තියෙනවානේ 4ක්. වටේට 4ක් තියෙනවානේ.
එතකොට 4යි xh කියලා මෙතන එන්න ඕනේ. නියමයි වැඩි. එතකොට මේක 4යි x වලින් තමයි බෙදෙන්න ඕනේ. අලුතෙන් කරා. ගියද? ආයි කරන්න දාන්න. හරි. නෑ මම නවත්තනවා.